අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ සිලබස් එකේ තියෙන 14 වෙනි පාඩම. එහෙම නැත්නම් පසුවස්වන තාක්ෂණය කියන පාඩම. පසුවස්වන තාක්ෂණය කියලා කියන්නේ සාමාන්‍යයෙන් විභාග පේපර් එකට අපේ රචනා ප්‍රශ්නයක් එන්න ඉඩකඩක් තියෙනවා. ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට අහන්න පුළුවන්. ඒ වගේම යම්කිසි අවස්ථාවකදී ඉරිගහන ප්‍රශ්නයකට උනත් ප්‍රශ්නයක් අහන්න පුළුවන් පාඩමක් තමයි පසුවස්වන තාක්ෂණය කියලා කියන්නේ. ඊටාම පොඩි පාඩමක් අපිට ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන් පොඩි පාඩමක් මේක. එතකොට ඔයාලට මේ නම දැක්කම මුලින් හිතනවා ඇති මොකද්ද මේ පසුවස්වන තාක්ෂණය කියන්නේ කියලා. අස්වැන්න කියලා කියන්නේ අපි භෝගයකින් අපේ ප්‍රයෝජනය සඳහා ලබා ගන්න කොටස. එහෙමත් නැත්නම් අපි යම්කිසි භෝගයකින් අපි අවසානයේදී ලබා ගන්න මේ භෝගය අස්වැන්න. ඒක තමයි අපේ පරමාර්ථය. එතකොට පසුවස්වනු කියලා කියන්නේ අපි අස්වැන්න නෙලා ගත්තට පස්සේ අවස්ථාව. පසුවස්වනු තාක්ෂණය කියලා කියන්නේ අපි නෙලාගත් අස්වැන්න ආරක්ෂා කරගන්නේ අස්වැනු නෙලා ගැනීමෙන් පසු ඒ අස්වැනු ආරක්ෂා කරගන්නේ කොහොමද? ඒ සඳහා යොදා ගන්න තාක්ෂණය මොකක්ද කියන එක තමයි මේ පසුවස්වන තාක්ෂණය කියන නමෙන් කියවෙන්නේ. ඊට පස්සේ දැන් මේ පාඩමට ආවට පස්සේ අපි මුලින්ම දැන් අස්වැන්න ගැනනේ කතා කරන්නේ. අස්වැන්න ආරක්ෂා කරගන්න තාක්ෂණය ගැන මේ පාඩමේ අපි කතා කරන්න යන්නේ. එතකොට අපි මුලින්ම දැනගන්න ඕනේ මේ අස්වැන්න නෙලන අවස්ථාවට එහෙම නැත්නම් ඒ අස්වැන්න පරිණත භාවයට පත් වෙලාද කියලා අපි දැනගන්නේ කොහොමද කියලා. භෝගස්වනු වල පරිණත භව කියන කොටසෙන් තමයි ඒක අපි ඉගෙන ගන්න යන්නේ. එතකොට භෝගස්වනු වල පරිණත භව කියන එක අපිට අස්වැන්නු මේරීමේ දර්ශකය මගින් හඳුනා ගන්න පුළුවන්. භෝගස්වන්නක් පරිණත වෙලා කියලා අපිට කියන්න පුළුවන් භෝගයක් එහි කායික වර්ධනය සම්පූර්ණ කරලා නම්. එහෙමත් නැත්නම් ප්‍රයෝජනවත් නිෂ්පාදනයක් ලබා දීම සඳහා වර්ධනය වෙලා නම්. එහෙමත් නැත්නම් පාරිභෝගිකයාගේ යම්කිසි අවශ්‍යතාවයකට සරිලන පරිදි වර්ධනය වෙලා නම්. ඒ අවස්ථාවනුව අපි ඒ අස්වැන්න පරිණත වෙලා කියලා කියනවා. භෝගයක් එහි කායික වර්ධනය සම්පූර්ණ කරන අවස්ථාව, එහෙමත් නැත්නම් ප්‍රයෝජනවත් නිෂ්පාදනයක් ලබා ගැනීම සඳහා වර්ධනය වී ඇති අවස්ථාව, එහෙමත් නැත්නම් පාරිභෝගිකයාගේ යම්කිසි අවශ්‍යතාවයන්ට සරිලන පරිදි වර්ධනය වෙලා ඇති අවස්ථාව තමයි අපි අස්වැන්නේ පරිණත කාලය එහෙම නැත්නම් පරිණත වෙලා කියලා අපි හඳුන්වන්නේ. එතකොට ශ්‍රී ලංකාවේ බහුලව වගා කරන භෝග කාණ්ඩ කිහිපයක් තියෙනවා. මේව තමයි සාමාන්‍ය කියන්නේ අස්වැන්න කියලා අපි නෙලා ගන්න මේ දේවල්. ධාන්‍ය වර්ග ගත්තට පස්සේ වී, කුරක්කන්, බඩඉරිඟු, මෙනේරි, සෝගම් වගේ ධාන්‍ය වර්ග අපි වගා කරනවා. මාෂ භෝග ගත්තට පස්සේ මුං, කව්පි, උඳු, සෝයා බෝංචි, රට කජු වගේ දේවල් අපි වගා කරනවා. ඊළඟට අල භෝග වලට අයිති වෙන්නේ අර්තාපල්, බතල, ඉන්නල, මඤ්ඤොක්ක වගේ අල වර්ග. ඊට පස්සේ එළවලු භෝග වලට බණ්ඩක්කා, වම්බටු, ගෝවා, තක්කාලි වගේ දේවල්. ඊට පස්සේ පළතුරු භෝග වලට කෙසෙල්, අන්නාසි, පැපොල්, අඹ, රඹුටන් වගේ පළතුරු භෝග තව තියෙනවා. මේ අර උදාහරණයක් විදිහට කියන්නේ. ඊළඟ කුළුබඩු වලට කුළුබඩු භෝග වලට මිරිස්, රතු ලූණු, කුරුඳු, ගම්මිරිස් ඔන්න ඔය වගේ දේවල් තමයි මේ අර අපේ භෝග කාණ්ඩ කිහිපයක් තමයි මේ බහුලව වගා කරන භෝග කාණ්ඩ කිහිපයක් තමයි මේ දීලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ භෝගස්වනු වල පරිණත බව දැනගෙන ඉන්න එකේ මොකද්ද තියෙන වැදගත්කම කියලා. භෝගස්වන්නක් අස්වනු වල පරිණත බව දැනගෙන ඉන්න එකේ තියෙන වැදගත්කම මොකද්ද කියලා. ව්‍යුහගත රචනා වගේ ප්‍රශ්නයකට මේ වගේ කොටසක් එන්න පුළුවන්. සංවේදී අවස්ථා හා පෝෂණීය ගුණාත්මය දැන ගැනීමට. ඒ කියන්නේ යම්කිසි භෝගයක ඒ භෝගයේ සංවේදී අවස්ථාව එමත් නැත්නම් ඒ භෝගයේ පෝෂණීය ගුණාත්මක භාවය දැනගන්න භෝගස්වන්න පරිණත වෙලාද කියන එක අපිට වැදගත් වෙනවා. ඒ වගේම නැවුම් නිෂ්පාදනට ගන්න නම් නැවුම් නිෂ්පාදන නෙලා ගන්න නම් අපි භෝගයේ හරි පරිණත අවධියේදී භෝගය නෙලා ගන්න ඕනි. ඒ වගේම තමයි ප්‍රමාණවත් ජීවකාලය. ඒ භෝගයේ ප්‍රමාණවත් ජීවකාලය හඳුන ගන්න නම් අපි ඒ භෝගයේ පරිණතභාවය ගැන දැනගෙන ඉන්න ඕනි. ඊට පස්සේ වෙළඳපොළ සම්මත සඳහා පහසුකම් සැපයීම. ඒ කියන්නේ ඔය වෙළඳපොළ සම්මත කියලා කියන්නේ ස්ටෑන්ඩඩ්. ඒ කියන්නේ සමහර භෝග වර්ග වලට තියෙනවා වෙළඳපොළ යම්කිසි ස්ටෑන්ඩඩ් එකක්. අන්න ඒ ස්ටෑන්ඩඩ් එකට තියෙනවා නම් තමයි අපිට ඒ භෝගස්වැන්න විකුණ ගන්න පුළුවන් වෙන්නේ වෙළඳපොළේ. එතකොට අන්න ඒ වගේ වෙළඳපොළ සම්මත මේ සඳහා පහසුකම් සපයා ගන්න එහෙම අපිට
බෝගස් වෙන්නේ පරිණත බව දැනගෙන ඉන්න එක වැදගත් වෙනවා. ඔයාලා දන්නවා ඇති අපේ රටෙන් වෙනත් රටවල් වලට ආහාර භෝග එහෙම ප්‍රවාහනය කරනකොට, ඒ කියන්නේ අපේ රටෙන් වෙනත් රටවල් වලට අපනයනය කරනකොට එතකොට අර එහෙම ස්ටෑන්ඩඩ්ස් තියෙනවා. මෙන්න මේ ප්‍රමාණයට ඉදුණු පළතුරු, මෙන්න මේ ප්‍රමාණයට පැසුණු පළතුරු. අන්න ඒ වගේ එහෙම සම්මත අවස්ථා තියෙනවා. අන්න ඒ අවස්ථා දැනගෙන ඉන්න එක අපිට වැදගත් වෙනවා. ඊට පස්සේ භෝගස්වනු වල පරිණත බව නිර්ණය කරන්න, ඒක තීරණය කරන්න අපිට යොදා ගන්න පුළුවන් සාධක මොනවද කියලා ඊළඟට දීලා තියෙනවා. ඒකේ භෞතික සාධක, රසායනික සාධක, ඊළඟට කාලය සහ කායික විද්‍යාත්මක සාධක කියලා කිහිපයක් තියෙනවා. එතකොට භෞතික සාධක කියන යටතට අයිති වෙන්නේ විශිෂ්ට ගුරුත්වය, බර, දිග, මෘදු හා දැඩි බව, ඊළඟට පොත්තේ පළතුරක් හරි එළවලුවක් හරි මොකක් හරි ධාන්‍ය වර්ගයක් හරි මොකක් හරි දෙයක පොත්තේ ස්වභාවය, පොත්තේ පැහැය. ඊළඟට රසායනික වශයෙන් බැලුවොත් අපිට අම්ල ප්‍රමාණය, pH අගය, ඊළඟට තෙල් ප්‍රමාණය වැදගත් වෙනවා. ඊට පස්සේ කාලය බැලුවොත් ඒ කියන්නේ භෝගයේ වයස සම්පූර්ණ වීම කියන එක අපිට වැදගත් වෙනවා. පුෂ්ප හට ගැනීමේ සිට දින ගණන කියන එක වැදගත් වෙනවා. දැන් පළතුරක් එළවලුවක් වගේ ඵලයක් ලැබෙන එකක් නම් පුෂ්පයක් හැදිලා ඒ පුෂ්පය පරාගණය වෙලා සංසේචනය වෙලා තමයි අවසානයේදී ඵලයක් හැදෙන්නේ. එතකොට අපිට පුෂ්ප හට ගැනීමේ සිට දින ගණන දැනගෙන ඉන්න එක වැදගත් වෙනවා. ඊළඟට කායික විද්‍යාත්මකව ගත්තොත් අපිට භෝගයේ ශ්වසන වේගය, ඊළඟට ඒ භෝගයෙන් නිෂ්පාදනය වන එතිලීන් ප්‍රමාණය, අන්න ඒ වගේ දේවල් වැදගත් වෙනවා. ඊට පස්සේ අපි බලමු විවිධ ක්‍රමවලට භෝගවල පරිණත දර්ශකය හඳුනා ගැනීම. අර අපි කිව්වා වගේ අපි කියන්නේ පරිණත දර්ශකයෙන් තමයි යම්කිසි භෝගයක් පරිණත වෙලාද කියලා දැනගන්න පුළුවන් කියලා. එතකොට එන්නේ විවිධ ක්‍රමවලට භෝගවල පරිණත දර්ශකය හඳුනා ගන්න තමයි අපි දැන් යන්නේ. අපිට මුලින්ම කරන්න පුළුවන් දෘෂ්ටි පරීක්ෂාව. ඒ කියන්නේ අපිට ඇහෙන් බලලා තීරණය කරන්න පුළුවන් ඒ භෝගය පරිණතභාවයට පත් වෙලාද කියලා. කෙසෙල් වල රවුම් ගතියත් එක්ක ඊළඟට අඹ ගෙඩි වල අර අඹ ගෙඩියේ උරහිස් ඉස්සිලා නම් ඒ වගේ අවස්ථාවකදී අපි කියනවා මේක දැන් නෙලා ගන්න හරි අවස්ථාවට ඇවිල්ලා කියලා. ඊළඟට අපිට කැලෙන්ඩර් දින ගණන අනුව කියන්න පුළුවන්. ඒ කියන්නේ පුෂ්ප හටගත්ත දිනයේ ඉඳලා දවස් ගාන සති ගාන ගණන් කරලා අපිට භෝගයක පරිණතභාවය කියන්න පුළුවන්. ඇඹුල් කෙසෙල් වල පළමුවෙනි ඇවරිය හටගත් දින සිට සති ගණන් කිරීම. ඒ කියන්නේ ඇඹුල් කෙසෙල් වල පළවෙනි කෙසෙල් ඇවරිය හටගත්ත වෙලාවෙ ඉඳලා දවසේ ඉඳලා සති ගාන ගණන් කරලා අපිට ඒ කෙසෙල් කන කපන අවස්ථාව තීරණය කරන්න පුළුවන්. දේශීය වෙළඳ පොළට නම් අපි පළවෙනි කෙහෙල් ඇවරිය හටගත්ත දවසේ ඉඳලා සති 13කින් තමයි නෙලා ගන්නෙ. විදේශීය වෙළඳ පොළට යවනවා නම් අපි සති 12ක වගේ කාලයකින් කෙසෙල් කන කපා ගන්නවා. ඊළඟට දෘಢතාවය නිර්ණය කරන්න පුළුවන්. දෘಢතාවය කියන්නේ ඝන බවනේ. දෘಢතාවය බලන්න පුළුවන්. මේ සඳහා අපි දෘಢතා මීටරය භාවිතා කරනවා. ඒකෙන් අපිට භෝගයේ තියෙන මෘදු බව, දැඩි බව පරීක්ෂා කරගන්න පුළුවන්. ඊට අමතරව බ්‍රික්ස් මීටරය යොදන්න පුළුවන්. බ්‍රික්ස් මීටරෙන් අපි මනින්නේ පළතුරක නම් පළතුරේ තියෙන සීනි ප්‍රමාණය මනලා අන්න ඒ වගේ දෙයක් මගින් බ්‍රික්ස් මීටරය අපිට යොදා ගන්න පුළුවන්. ඊළඟට පැහැ අණුව යොදා ගන්න පුළුවන්. දැන් පළතුරු වගේ දේවල් කෙසෙල් ඉදෙද්දි කහ පාට වෙනවා. ඊට පස්සේ අඹ ගෙඩියක් ගත්තොත් අඹ ගෙඩිය කහ පාට වෙනවා, පැහැ වෙනස් වෙනවා. අන්නේ දේවල් අනුව අපිට පරිණත වෙලාද නෙලා ගන්න හරි අවස්ථාවක්ද කියලා හඳුනා ගන්න පුළුවන්. ඊළඟට විශිෂ්ට ගුරුත්වය අනුව පුළුවන් පරිණතම්බ ජලයේ ගිලෙන අතර අපරිණිතම්බ ජලයේ පාවේ. එතකොට අන්න අර විශිෂ්ට ගුරුත්වය අණුව ඝනත්වය අනුව අපිට හොයා ගන්න පුළුවන්. පරිණතම්බ නම් ජලයේ ගිලෙනවලු, අපරිණිතම්බ නම් ජලයේ පාවෙනවා කියලා කියනවා. ඊළඟට අපිට ප්‍රමාණය අනුව තීරණය කරන්න පුළුවන් කෙසෙල් වල පළල කැලිපරයෙන් මැනීම කළ හැකිය. කෙසෙල් ගෙඩියේ පළල අපිට වර්නියර් කැලිපර් එක දන්නවනේ ඔයාලා. වර්නියර් කැලිපරය කියලා අපිට ප්‍රමාණය මනින්න පුළුවන් උපකරණයක් තියෙනවා වර්නියර් කැලිපරය කියලා. අන්නේ වර්නියර් කැලිපරය භාවිතා කරලා අපිට කෙසෙල් ගෙඩියේ ප්‍රමාණය මැනලා පුළුවන් ඒ භෝගය පරිණත වෙලාද කියන එක අඳුන ගන්න. ඊට පස්සේ අපි කතා කරමු පළතුරු නම් ඒ පළතුරු ඉදීමේ ක්‍රියාවලිය ගැන. පළතුරු ඉදෙනවා කියන එක රසායනික ක්‍රියාවලියක්. එතකොට මෙන්න මේ පළතුරු ඉදෙන අවස්ථාවේදී පළතුරෙන් එතිලීන් වායුව නිකුත් වෙනවා. එතිලීන් කියන්නේ හෝමෝනයක්. එතකොට ඒ හෝමෝනය පළතුරේ හැදුනට පස්සේ ඒ එතිලීන් එක වායුවක් විදිහට නිකුත් වෙනවා. මෙම එතිලීන් වලින්
මෙම එතිලීන් වල සංඥා හින්දා පළතුරු වල එන්සයිම නිපදවීම සිදු වේ. මොකක්ද කියන්නේ අර එතකොට අර එතිලීන් වලින් එතිලීන් වායුව පිට වෙනකොට ඒක සංඥාවක් විදිහට භාවිතා වෙලා පළතුරු වල තියෙන එන්සයිම නිපදවීම සිදු වෙනවා. එතකොට මොකද වෙන්නේ? පළතුරේ ඉදීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. සමහර වෙලාවට පළතුරු ඉදව ගන්න උවමනා වුණාම අපි કૃත්‍රිමව එතිලීන් ගන්න අවස්ථාවකුත් තියෙනවා. එතකොට එහෙම එතිලීන් ගැහුවාම මොකද වෙන්නේ? එතිලීන් වලින් පළතුරු වල තියෙන එන්සයිම නිපදවීම සිද්ධ වෙලා පළතුරු ඉදීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඉදීමේ ක්‍රියාවලිය අනුව පළතුරු වර්ග දෙකක් තියෙනවා. අන්ත උපරිමය වන පළතුරු සහ අන්ත උපරිමය නොවන පළතුරු කියලා. අන්ත උපරිමය වන පළතුරු සහ අන්ත උපරිමය නොවන පළතුරු. එතකොට අන්ත උපරිමය වෙන පළතුරු කියලා කියන්නේ ඉදීමේදී හා සහ වයසට යනකොට ශ්වසන වේගයේ උපරිමයක් වෙන්න පළතුරු. ඉදීමේදී සහ වයසට යාමේදී ශ්වසන වේගයේ උපරිමයක් පෙන්වන පළතුරු තමයි අන්ත උපරිමය වෙන පළතුරු කියලා කියන්නේ. ගොඩක් වෙලාවට පිෂ්ඨය තියෙන පළතුරු තමයි මේ අන්ත උපරිමය වෙන පළතුරු වලට අයිති වෙන්නේ. ඇපල්, පෙයාස්, අඹ, කෙසෙල් අන්න ඒ වගේ පිෂ්ඨය තියෙන පළතුරු මේ ගණයට අයිති වෙනවා. මේ ඔයාලට පේනවා ඇති ශ්වසන වේගයේ උපරිමයක් වෙනවා ඉදීමේ කාලයේදී. ශ්වසන වේගය මේ තියෙන්නේ ශ්වසන වේගයේ උපරිමයක් වෙනවා ඉදීමේ කාලයේදී. ඊළඟට අන්ත උපරිමය නොවන පළතුරු තියෙනවා. අන්ත උපරිමය නොවන පළතුරු කියලා කියන්නේ ඉදීමේදී සහ වයසට යාමේදී ශ්වසන වේගයේ උපරිමය පෙන්වන්නේ නැති පළතුරු. ඉදෙනකොට කියන්නේ පළතුරු ඉදෙනකොට සහ වයසට යනකොට ඒ ශ්වසන වේගයේ උපරිමයක් පෙන්වන්නේ නැති පළතුරු තමයි අන්ත උපරිමය නොවන පළතුරු කියලා කියන්නේ. ගොඩක් වෙලාවට පිෂ්ඨය සංචිත වෙලා නැති පළතුරු. පිෂ්ඨ සංචිත නොමැති පළතුරු තමයි මේ අන්ත උපරිමය නොවන පළතුරු ගණයට අයිති වෙන්නේ. මෙම කාණ්ඩයේ පළතුරු වස්යන්න නෙලීම සිදු කළ යුත්තේ ගසේදීම උපරිම තත්වයකට මේරූ පසුව පමණකි. ඒ කියන්නේ මෙන්න මේ කාණ්ඩයේ පළතුරු තියෙනකොට ඒවායේ පළතුරු නෙලීම කරන්න ඕනි ගසේදීම උපරිම තත්වයට මේරුවහම. ඒ කියන්නේ පළතුරු හොඳට මෝරලා ඉදුණාම තමයි අපි නෙලා ගන්න ඕනි. අන්නාසි, ස්ට්‍රෝබෙරි, ඊළඟට සිට්‍රස් කුලේ තියෙන පළතුරු වර්ග, මිදි, චෙරි, ඩ්‍රැගන් ෆෘට් මෙන්න මේ වගේ පළතුරු තමයි මෙන්න මේ කාණ්ඩයට අයිති වෙන්නේ. ඊට පස්සේ අපි බලමු કૃත්‍රිමව පළතුරු ඉදවීමේ අවශ්‍යතාවය මොකක්ද? ගොඩක් වෙලාවට අර වෙළඳපොළ ඉල්ලුමට අනුව සැපයුම සිද්ධ කරන්න තමයි අපිට કૃත්‍රිමව පළතුරු ඉදවන්න උවමනා වෙන්නේ. ඒ කියන්නේ ඉදිච්ච පළතුරු උවමනා අවස්ථාවේදී අපිට ඒ ඉල්ලුමට કૃත්‍රිමව පළතුරු ඉදවලා දෙන්න සිද්ධ වෙනවා. ඊළඟට අපතේ අනේක වළක්වන්නත් එහෙම કૃත්‍රිමව පළතුරු ඉදවන්න වෙන අවස්ථා තියෙනවා. ඊළඟට මෙන්න මේ විදිහට કૃත්‍රිමව පළතුරු ඉදවනකොට ඒ සඳහා අපිට ඉදුම් කාරක යොදා ගන්න පුළුවන්. එතරල් එහෙමත් නැත්නම් කාබයිඩ් ගන්නවා කියලා ඔයාලා අහලා ඇති. මේ පළතුරු වලට එහෙම කාබයිඩ් ගන්නවා කියලා. ඔව් කැල්සියම් කාබයිඩ් යොදා ගන්න පුළුවන්. ඊළඟට පළතුරු ඉදවීම සඳහා යොදා ගන්නා සාම්ප්‍රදායික ක්‍රම කෘත්‍රිම ක්‍රම මේව ගොඩක් තියෙනවා. සාම්ප්‍රදායික ක්‍රම කරන්නේ ඔයාලා දන්නවා කෙහෙල් කැනකට එහෙම අපි දුම් ගහනවා. දුම් ගස්සවනවා. එහෙම නැත්නම් වල දාලා තියන්නේ. අන්න ඒ වගේ දේවල් කරනවා. ඊළඟට කෘත්‍රිමව ගත්තොත් ඔය තරල් භාවිතා කරන එක තමයි කරන්නේ. ඊළඟට අස්වනු වර්ගීකරණය කරන්න යන්නේ අපි දැන් අස්වන්න වර්ගීකරණය කරන්න පුළුවන් වගාවේදී ලැබෙන අස්වැන්න ඒ අස්වැන්නේ තියෙන ලක්ෂණ අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් කල් තබා ගන්න භෝග සහ කල් තබා ගන්න බැරි භෝග කියලා. කල් තබා ගත හැකි භෝග වලට අයිති වෙන්නේ ධාන්‍ය සහ මාෂ භෝග, ධාන්‍ය සහ මාෂ භෝග වර්ග. කල් තබා ගත නොහැකි භෝග වලට අයිති වෙන්නේ අධික ජල ප්‍රතිශතයක් අඩංගු වන ඒ කියන්නේ අධික වතුර ගොඩක් අඩංගු වෙන අස්වනු තියෙන පළතුරු සහ එළවලු. කල් තබාගත නොහැකි භෝග කාණ්ඩයට අයිති වෙන්නේ. එතකොට අපි බැලුවොත් කල් තබාගත හැකි අස්වනු අපි බැලුවොත් නෙලා ගැනීමෙන් අනතුරුව සකස් කර දිගු කාලයක් තබා ගන්න පුළුවන්. ඒ කියන්නේ අස්වැන්න නෙලලා ගත් අවස්ථාවේ ඉඳලා සකස් කරලා දිගු කාලයක් තියා ගන්න පුළුවන්. ඒ වගේම මේ අස්වැන්නේ තෙතමනය අඩුයි ගොඩක්ම. ඊට අමතරව මෙම කාණ්ඩයට අයිති වෙන අස්වැනු වල ඒ අස්වැනු ප්‍රමාණයෙන් කුඩා අස්වැනු. ප්‍රමාණයෙන් කුඩා ගෙඩි පළතුරු තමයි තියෙන්නේ. ඒ වායේ පිට ආවරණය ඝනකම් වෙන්න පුළුවන්. ඒ ඝනකම් පිට ආවරණය මගින් අභ්‍යන්තරය ආරක්ෂා කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දිගු කාලයක් එක ස්ථානයක ගබඩා කරලා තියාගන්න පුළුවන් මේ කල් තබා ගත හැකි අස්වනු. ඊළඟට ගබඩා කර තබා ගන්නකොට ප්‍රධාන වශයෙන්ම බාහිර ක්‍රියාකාරකම් හේතුවෙන් අස්වැන්න විනාශ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ විදිහට ගබඩා කරලා තියෙනවානේ. ඒ ගබඩා කරලා තියෙනකොට
අස්වැන්න විනාශ වෙන්න පුළුවන් ඉතින් අවස්ථා තමයි ඔය තෙතමනය කුඩා සතුන් මීයන් ඔය වගේ දේවල් හින්දා තමයි මෙන්න මේ කල්තබාගත හැකි අස්වනු විනාශ වුණොත් විනාශ වෙන්නේ. ඊළඟට අපි කතා කරමු කල්තබාගත නොහැකි අස්වනු ගැන. එතකොට කල්තබාගත නොහැකි අස්වනු කියලා කියන්නේ ඒ අස්වනු නෙලලා සකස් කරලා අපිට කෙටි කාලයයි තියාගන්න පුළුවන්. දිගු කාලයක් තියාගන්න බෑ. කෙටි කාලයයි තියාගන්න පුළුවන්. එතකොට මෙන්න මේ අස්වැන්නේ තෙතමනය වැඩි. ඊළඟට අස්වැන්නේ ප්‍රමාණය බර වැඩි ලොකු ප්‍රමාණයෙන් ලොකු ඒවා. ඒ වගේම තමයි මේ අස්වැනු ගොඩක් වෙලාවට පිට ආවරණය මෘදුයි. ඒ පළතුරු එළවලු වල පිට ආවරණය මෘදුයි. ඒ හින්දා ඉක්මනට අභ්‍යන්තරයට හානි වෙන්න පුළුවන්. ස්වභාවිකව ගබඩා කරලා තියාගන්න පුළුවන් දින කිහිපයක් එහෙම නැත්නම් සති කිහිපයක් විතරයි. මෙන්න මේ වගේ දේවල් ගබඩා කරලා තියාගන්නකොට ප්‍රධාන වශයෙන්ම හානි වෙන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. එක්ක අභ්‍යන්තරේ විනාශ වෙලා ප්‍රවාහණය කරද්දී එහෙමත් නැත්නම් රෝගකාරක ඇතුළු වෙලා අභ්‍යන්තරේ විනාශ වෙලා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් බාහිර විනාශ වීම වෙන්න පුළුවන්. ඒ කියන්නේ සත්තු කාලා කුණු වෙලා ඒ වගේ දේවල් වෙලා කල්තබාගත නොහැකි අස්වනු විනාශ වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් අපේ මාතෘකාවට එන්නේ පසු අස්වනු හානිය කියලා. පසු අස්වනු හානිය ගැන කතා කරන්න. මොකද්ද පසු අස්වනු හානිය කියලා කියන්නේ? පසු අස්වනු හානිය කියලා කියන්නේ කෘෂි භෝගවල අස්වනු නෙලීමේ ඉඳලා නෙලන අවස්ථාවේ ඉඳලා පාරිභෝගිකයා අතට පත්වන අවස්ථාව තෙක් පසු අස්වැන්න නෙලපු අවස්ථාවේ ඉඳලා ඒ අස්වැන්න පාරිභෝගිකයා අතට පත්වන අවස්ථාව තෙක් එක එක අවස්ථාවලදී අස්වැන්නට සිද්ධ වෙන්න පුළුවන් ප්‍රමාණාත්මක සහ ගුණාත්මක හානියට තමයි අපි පසුවස්වනු හානිය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ පසුවස්වනු හානි විවිධ අවස්ථාවලදී වෙන්න පුළුවන්. අස්වැන්න නෙලනකොට වෙන්න පුළුවන්. ඊළඟට පිරිසිදු කරද්දී, අසුරද්දී, ගබඩා කරද්දී, ඊළඟට ප්‍රවාහණය කරද්දී, අපි ඒ ආහාර සකසද්දී, අලෙවි කරද්දී, පරිහරණය කරද්දී මෙන්න මේ ඕනෑම අවස්ථාවකදී සිදුවෙන අස්වැන්නට සිදුවෙන හානියක් අපි පසුවස්වනු හානි කියන අවස්ථාවට තමයි කතා කරන්නේ. එතකොට අස්වනු නෙලන අවස්ථාවේදී වෙන්න පුළුවන් හානි මොනවද? මේක කෙලින්ම රචනා ප්‍රශ්නයක්. පසුවස්වනු හානි විය කී අවස්ථා කියන එක. ඒකෙදි අස්වනු නෙලීමේදී සිද්ධ වෙන හානි විදිහට අස්වැන්න බිමට කැඩීම හෝ බිමට එකතු කිරීම හින්දා හානි වෙන්න පුළුවන්. ඊළඟට අර අස්වැනු නෙලන්න සුදුසු උපකරණ භාවිතා කරන්නේ නැති නිසා අස්වැන්නට හානි වෙන්න පුළුවන්. අධික වැසි දිනයක් නම් එහෙම නැත්නම් අධික ලෙස හිරු රැස් තියෙන දිනයක් නම් එතකොට ඒකෙන් අස්වැන්නට හානි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අධික වැස්සක් එහෙමත් නැත්නම් ගොඩක් හිරුවෙදිය පායලා තියෙනකොට ගොඩක් රස්නයක් තියෙන අවස්ථාවක අපි අස්වැන්න නෙළුවොත් ඒකෙනුත් අපේ අස්වැන්නට හානි වෙන්න පුළුවන්. ඊළඟට අස්වැන්නු හානි වෙන්න පුළුවන් දෙවෙනි අවස්ථාව තමයි අස්වැන්නු පිරිසිදු කිරීමේදී අස්වැනි හානි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි අස්වැන්න අපිරිසිදු ජලයෙන් හොදනවා නම් ඒ වගේ අවස්ථාවකදී ඒ අපේ අස්වැන්නට විෂ ද්‍රව්‍ය එකතු වෙලා එහෙමත් නැත්නම් රෝගකාරක එකතු වෙලා අපේ අස්වැන්නට හානි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ජලයෙන් සෝදන්න හොඳ නැති භෝග වර්ග තියෙනවා. ඒ කියන්නේ සමහර භෝග වර්ග තියෙනවා ඒවා ජලයෙන් හොදන්න හොඳ නැහැ. ඒ වගේ දේවල් ජලයෙන් හේදුවොත් ඒ වගේ අවස්ථාවකදීත් අපිට අස්වැන්නේ හානියක් වෙන්න පුළුවන්. අපි ගත්තොත් අපි V කියලා ගන්නකො. ඉතින් V අපි අස්වැන්න නෙලා ගත්තට පස්සේ V කියන ඒවා අපි වතුරෙන් හොදන්නේ නැහැ අපද්‍රව්‍යවත් කරන්න. ඒ වගේ අර මේ ජලයෙන් සෝදලා පිරිසිදු නොකළ යුතු භෝග වර්ග තියෙනවා. ඒ වගේ ඒවා ජලයෙන් හේදුවොත් එතකොටත් හානියක් වෙන්න පුළුවන්. ඊළඟට අනවශ්‍ය කොටස් ඉවත් කිරීමේදී අධික ලෙස ශුද්ධ කිරීම නිසා අස්වැන්න ඉක්මනින් තැලීම හෝ නරක් වීම සිද්ධ වෙන්න පුළුවන්. අපි අස්වැන්නේ කොටස් ඉවත් කරනකොට ඒක අධික ලෙස සුද්ධ කළොත් අධික ලෙස සුද්ධ කරනකොට ඒ කියන්නේ පොත්ත රහිනවා කියලා හිතන්නකෝ. ඒ පොත්ත අධික ලෙස රැස්සොත් ඒකෙන් අස්වැන්නට හානියක් වෙන්න පුළුවන්. තැලිලා නරක් වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට අපි බලන්නේ අස්වනු ඇසිරීමේදී සිද්ධ වෙන්න පුළුවන් හානි. සුදුසු ආකාරයකට වර්ග කළා තමයි අස්වැන්න හැම වෙලේම අපි අසුරන්න ඕනේ. ඒ කියන්නේ අපි පළතුරු කියලා ගත්තොත් ඉදුණු පළතුරු, ඉදුණේ නැති පළතුරු, භාගෙට ඉදිච්ච පළතුරු අන්න ඒ වගේ නිවැරදි විදිහට තෝරලා අරගෙන තමයි අස්වැන්න අසුරන්න ඕනේ. සුදුසු ආකාරයකට සුදුසු අසුරන භාණ්ඩ භාවිතා කරලා තමයි අපි අසුර ගන්න ඕනේ. එක් එක් අස්වනු වර්ග සඳහා යෝග්‍ය ඇසුරුම් ද්‍රව්‍ය වෙන වෙනම තියෙනවා. එතකොට ඒ වගේ දේවල් භාවිතා නොකළොත් ඒකෙන් අස්වැන්නට හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ඒ ගන්න ඇසුරුම් වල අසුරන්න පුළුවන් ප්‍රමාණයට වඩා ඉක්මවලා අස්වැන්න ඇසිරුවොත්
ඒකෙනුත් අස්වැන්නට හානි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි එක ඇසුරුමක අස්වැනු වර්ග කිහිපයක් ගබඩා කළොත්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අර්තාපල්, තක්කාලි මේ වගේ වර්ග කිහිපයක් එක ඇසුරුමක අපි ඇසුරුවොත් ඒ වගේ අවස්ථාවකදී තක්කාලි තැලීමකට ලක් වෙනවා වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට අපි මේ කතා කළේ අස්වැන්නක් ඇසිරීමේදී අස්වැන්නට වෙන්න පුළුවන් හානි. ඊළඟට අපි බලමු අස්වැනු ගබඩා කිරීමේදී අස්වැන්නට වෙන්න පුළුවන් හානි මොනවද කියලා. අස්වැන්නක් ගබඩා කිරීමේදී ඒ අස්වැන්නට වෙන්න පුළුවන් හානි මොනවද කියලා. එතකොට ගබඩා සහ ඇසුරුම්, ඒ කියන්නේ අපි භාවිතා කරන ගබඩාව, ඊට පස්සේ අපි භාවිතා ගබඩාවේ ඒවා ගබඩා කරලා තියන්න භාවිතා කරන ඇසුරුම්, මේ වගේ දේවල් නිසි පරිදි පිරිසිදු තත්වයේ නැත්තම් ඒ වගේම තමයි කෘමි එහෙම නැත්තම් පලිබෝධ හානි වුණොත් ගබඩාවේදී අපේ අස්වැන්නට හානි වෙනවා. ඒ වගේම මේ ගබඩාවේ උෂ්ණත්වය වැඩි වුණොත් ඒකෙනුත් අස්වැන්නට හානි වෙන්න පුළුවන්. ඊළඟට ගබඩා කරනකොට අර අසුරන්න පුළුවන් ප්‍රමාණය ඉක්මවලා එකමත එක තැම්පත් කළොත් අර යටින්ම තියෙන ඒවාට හානියක් වෙන්න පුළුවන්. ඒ යටින්ම තියෙන අස්වැනු විනාශ වෙලා යන්න පුළුවන් අර එකතු වෙන බර හින්දා. ඊට පස්සේ අක්‍රමවත් විදිහට හදපු ගබඩාවක් නෑ. ඒ කියන්නේ දැන් ගබඩාවක් ගත්තට පස්සේ ගබඩාවක තත්ත්ව තියෙනවා. මෙන්න මේ තත්ත්වයට හදන්න ඕනේ. ගබඩාවේ උෂ්ණත්වය මේක වෙන්න ඕනේ. ඒ එළවලු පළතුරු සඳහා ඒ විදිහට උෂ්ණත්වය තියෙනවා. අන්න ඒ වගේ ඒවා ක්‍රමවත්ව නැතුව අක්‍රමවත් විදිහට සකසපු ගබඩාවක් නම් ඒ ගබඩාවේ අස්වැන්න අහිතකර කාලුගුණික තත්ත්ව හින්දා විනාශ වෙලා යන්න පුළුවන්. හරිද? මොකද අර මේ දැන් ඔයාලා දන්නවා ඇති එළවලු පළතුරු කියන ඒවා ගත්තොත් ඒව සාමාන්‍ය ශීත තත්ත්වයකට ඒක ගබඩා කරන්න ඕනේ. එළවලු පළතුරු කියන්නේ නැවුම් දේවල්. ඒවා අපි ෆ්‍රෙෂ් පිට තියාගන්න නම් සීත තත්ත්වයට තමයි ගබඩා කරන්න ඕනේ. ඉතින් ඒ වගේ එක උෂ්ණත්වයේ ලොකු වෙනසක් සිද්ධ වුණොත් ඒකෙන් අපේ අස්වැන්නට හානි වෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ ප්‍රවාහනයේදී වන හානි. ප්‍රවාහනය සිදු කරනකොට අර වාහනයේ ප්‍රමාණය වාහනයේ අරගෙන යන්න පුළුවන් ප්‍රමාණය ඉක්මවලා ගබඩා කිරීමෙන් එළවලු පළතුරු අපි ගෙනියන දේ තැලෙන්න පොඩි වෙන්න තැම්බෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි ප්‍රවාහනය කරන වාහනයේ ඒ කොටස, ඒ කියන්නේ අපි හිතමු ලොරියක නම් ලොරියක පිටිපස්සේ ගෙනියන්නේ කියලා. ඒ කොටස ආවරණය කළා නැත්නම් එතකොට දැඩිහිරු රශ්මිය හින්දා එහෙම නැත්නම් වර්ෂාවක් ඇදහැළුණොත් මෙන්න මේ දේවල් වලින් අස්වැන්නට හානියක් වෙන්න පුළුවන්. ඊළඟට මේ වාහනයට දැන් එළවලු පළතුරු මොනවා හරි අස්වැන්න පටවද්දි ඒ වගේම බාද්දි වාහනයට පටවද්දි වගේම බාද්දි ප්‍රවේශමෙන් මේක සිදු කළේ නැත්නම් එතනදිත් අස්වැන්නට හානියක් වෙන්න පුළුවන්. ඊළඟට ප්‍රවාහනය කරන අස්වැනු මත දැන් ඒව ප්‍රවාහනය කරන්න උදව් කරන මිනිස්සු ඉන්නවනේ. ඒ මිනිස්සු ඒ අස්වැනු මත ඉඳගෙන යනවා නම් එහෙමත් නැත්නම් වෙනත් උචිත දේව, ඒ කියන්නේ ඒවා උඩ වෙනත් දේවල් අසුරලා තියෙනවා නම් පටවනවා නම් ඒ වගේ අවස්ථාවකදී අස්වැන්නට හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි අස්වැන්න සකසද්දී ඊළඟ අවස්ථාව අස්වැන්න සැකසීමේදී සිද්ධ වෙන්න පුළුවන් හානි. අපි අස්වැන්න සකසද්දී යෝග්‍ය නොවන ඇසුරුම් භාවිතා කළොත් ඒවායේ අස්වැන්නු ඇසුරුවොත් ඒ වගේ අවස්ථාවකදී අස්වැන්නට හානි වෙන්න පුළුවන්. ධාන්‍ය, එළවලු, පළතුරු, වෙළඳ පොළට යෝග්‍ය සිත් ඇඳ ගන්නා සුළු, ඒ කියන්නේ මිනිස්සු ආකර්ෂණය කරගන්න පුළුවන් ආකාරයෙන් සකස් කරලා තිබීම වැදගත්. ඒ වගේම තමයි සකස් කිරීම සඳහා අධික ලෙස මෙතන කියලා තියෙනවා මේ ධාන්‍ය, එළවලු හා පළතුරු වෙළඳ පොළට යෝග්‍ය හා සිත් ඇඳ ගන්නා ආකාරයෙන් සකස් කිරීම සඳහා අධික ලෙස ඇඹරීම. අර ඒ වගේ දේවල් හොඳ නෑ, අඹරන්න හොඳ නෑ කියලා තියෙනවා. ධාන්‍ය වර්ග එහෙම ඒවා අඹරන්න හොඳ නෑ කියලා කියනවා. ඊට පස්සේ පොතු ගැසීම, ඊළඟට ඔප දැමීම, කපා දැමීම, කොටස් ඉවත් කිරීම, මෙන්න මේ වගේ ධාන්‍ය, එළවලු පළතුරු මෙන්න මේ වගේ දේවල් අපි අර වෙළඳ පොලෙන් සිත් ඇද ගන්න සුළු වෙන්න සකසන්න කියලා ගිහින්ලා වැඩිපුර පොතු ගහලා ඔප දාන්න ගිහින් කපා දාලා කොටස් ඉවත් කළොත් ඒකෙන් අස්වැන්නට හානියක් වෙන්න පුළුවන්. ඊළඟ අවස්ථාව තමයි අපි අලෙවි කරද්දී අස්වැන්නට හානි වෙන්න පුළුවන්. පාරිභෝගිකයා අස්වැන්න මිලදී ගැනීමේදී අනුගමනය කරන ක්‍රියාපිළිවෙත් හින්දා එහිදී මේ අස්වැන්නට හානි වෙන්න පුළුවන්. අර පළතුරු අතෙන් ඔබලා තෙරපලා බලනවා ඉදිලාද කියලා, අලිගැට peerගෙඩිය හොල්ලලා බලනවා ඉදිලාද කියලා, අන්න ඒ වගේ දේවල් කරන්න ගියොත් ඒකෙන් අර පළතුරු තැලෙනවා. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හිරුවෙලිය, තද සුළඟ, දූවිල්ල, ඊළඟට දුමට
ඔය මේ වාහනවල දුම මෙන්න මේ වගේවට නිරාවරණය වීමෙනුත් භෞතිකව අස්වැන්නට හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වෙළඳපොළ. ඒ කියන්නේ අපි මේ විකුණන තැන වෙළඳපොළ අපේ කඩේ කියලා කියමු. අන්න ඒ කඩේ භෝග ටික අක්‍රමවත් විදිහට අසුරලා තියෙනවා නම් එහෙමත් නැත්නම් හොඳ වාතාශ්‍රයක් නොලැබෙනව පරිදි අසුරලා තියෙනවා නම් ඒකෙනුත් අස්වැන්නට අධික විදිහට හානියක් වෙන්න පුළුවන්. ඊළඟට අපි අවසාන අවස්ථාව කියලා කතා කරනවා පරිහරණය කරද්දී සිද්ධ වෙන්න පුළුවන් හානි. ඒ කියන්නේ දැන් පරිහරණය කරද්දී කියනකෝක ගොඩක් වෙලාට පාරිභෝගිකයා. ඒ කියන්නේ අස්වැන්න මිලදී වෙලෙන්දාගෙන් අස්වැන්න මිලදී ගත්ත පාරිභෝගිකයා හා සම්බන්ධව තමයි මේ පරිහානියේදී සිද්ධ වෙන හානි කියන කොටස අයිති වෙන්නේ. විශාල බඩු ප්‍රමාණයක් එකම අල්ලක විශාල බඩු ප්‍රමාණයක් රැගෙන යාම හින්දා ඒ වගේ අවස්ථාවකදී හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මළු වල දිගු කාලයක් අස්වැන්න තිබ්බොත් හැම්බෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. නිවසේ දෛනිකව භාවිතා කරන ආහාර ප්‍රමාණයට වඩා වැඩිපුර කඩෙන් මිලදීගෙන ආවොත් එතකොට ඒවා අපතේ යන්න පුළුවන් කාලයත් එක්ක. ඊළඟට කල් තබා ගන්න ප්‍රමාණවත් පහසුකම් නැති අවස්ථාවකදී අස්වැන්නට හානි වෙන්න පුළුවන්. ඒ කියන්නේ එළවලු පළතුරු වර්ග අපිට ගබඩා කරලා තියාගන්න ෆ්‍රිජ් එකක් රෙෆ්‍රිජරේටර් එකක් නැත්තම් ශීතකරණයක් නැත්තම් ඒ වගේ අවස්ථාවකදී අස්වැන්නට හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ආහාර පිසීමේදී නිවසේ ඉන්න ප්‍රමාණය ඉක්මවලා ආහාර හදනවා නම් අපි නිවසේ ඉන්න 4 දෙනයි ඒත් අපි 10කට විතර කෑම හදනවා. අන්න එහෙම වුණොත් ඒ වගේ අවස්ථාවකදී අපේ අස්වැන්නට හානි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දැන් අස්වැන්න පිරිසකර කරලා කන්න පුළුවන් වෙන්න උයලා අරගෙන ඒක පිසපු ආහාර නිසි පරිදි පිරිසිදුව වහලා තිබ්බේ නැත්තම් එතකොට සත්තුන්ගෙන් හානි වෙලා සත්තුන්ගේ අපද්‍රව්‍ය එකතු වෙලා ඒ වගේ දේවල් වලින් හානි වෙන්න පුළුවන්. ඊළඟට අපි එන්නේ කොටස කතා කරලා ඉවරයි. මේක සම්පූර්ණ රචනා ප්‍රශ්නයක්. ඒ හින්දා ඒක ඔයාලා හොඳට බලා ගන්න ඕනේ. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ පසු අස්වැනු වලට හානි වෙන්න බලපාන සාධක මොනවද කියලා. පසු අස්වැන්න ගත්තට පස්සේ පසු අස්වැන්නට හානි වෙන්න බලපාන සාධක මොනවද කියලා තමයි අපි කතා කරන්නේ. ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. පෙර අස්වැනු සාධක සහ පසු අස්වැනු සාධක කියලා. මේවා ව්‍යුහගත රචනාවලට එහෙම ප්‍රශ්න අහන කොටස් පෙර අස්වැනු සාධක ගත්තට පස්සේ අර වගා භූමියේ තියෙන අස්වැන්න નિયમિત කාලයේදී පොහොර යොදලා නැහැ. එහෙමත් නැත්නම් ක්‍රමවත්ව ජලය සපයලා නැහැ. ඒ කියන්නේ අපි අස්වැන්න නෙලා ගන්න කලින් ඒ භෝගය වගා භූමියේ තියෙද්දි පොහොර දාලා නැත්නම් හරියට වතුර දීලා නැත්නම් හරියට මේ එතකොට අර ශාකයේ කායික ක්‍රියාවලිය හරියට සිද්ධ වෙලා නැහැ. ඌනතා රෝග ඒ වගේ දේවල් වෙලා ඊට පස්සේ සත්ව හානි වෙලා පෙර අස්වැනු සාධක නිසා අස්වැන්නට හානි වෙන්න පුළුවන්. අපි මේ කතා කරන්නේ අස්වැන්න නෙලා ගන්න කලින් ශේෂ්ත්‍රයේ අස්වැන්න තියෙන කාලයේ සිද්ධ වෙන්න පුළුවන් දේවල් ගැන. ඊට පස්සේ දෙවනි සාධකය තමයි පසු අස්වැනු හානිය. ඒක ගොඩක් වෙලාවට පරිසර සාධක හින්දා, එහෙමත් නැත්නම් කායික විද්‍යාත්මක සාධක හින්දා, එහෙමත් නැත්නම් ජෛවීය හානි වෙන්න පුළුවන්. පසු අස්වැනු සාධකවල පරිසර සාධක අපි ගත්තොත් උෂ්ණත්වය, සාපේක්ෂ ආර්ද්‍රතාවය, ඊළඟට වායුගෝලීය සංයුතිය මේ වගේ දේවල් හින්දා හානි වෙන්න පුළුවන්. ඊළඟට කායික විද්‍යාත්මක සාධක ගත්තොත් එතිලින් නිෂ්පාදනය, වර්ධනය හා සංවර්ධනය, උත්ස්වේදනය, ශ්වසනය මෙන්න මේ වගේ කායික ක්‍රියාවලින් හින්දා අස්වැන්නට හානි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ජෛවීය හානි වෙන්න පුළුවන් කෘමි පලිබෝධ වලින් සහ ක්ෂුද්‍ර ජීවීන්ගෙන්. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ මෙන්න මේ පසු අස්වැනු තාක්ෂණය ගැන. දැන් අපි කතා කළා අස්වැන්න පරිණත වුණාම දැනගන්නේ කොහොමද කියලා. ඊළඟට අස්වැන්නට හානි වෙන අවස්ථා කතා කළා. ඒවට බලපාන සාධක කතා කළා. අවසාන වශයෙන් අපි කතා කරන්න යන්නේ පසු අස්වැනු තාක්ෂණය. ඒ කියන්නේ මේ විදිහට අස්වැන්නට හානි වෙන එක අපි වළක්ව ගන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. අස්වැන්න නෙලීමේ සිට පරිභෝජනය දක්වා අස්වැන්නේ ගුණාත්මකභාවය ආරක්ෂා කරගෙන වැඩි දියුණු කළ හැකි අවස්ථාවල වැඩි දියුණු කරලා ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව හානි වීම අවම කිරීම සඳහා යොදා ගනු ලබන අර ඒ තාක්ෂණික ශිල්ප ක්‍රමවලට තමයි ඒ ක්‍රියාවලි වල එකතුවට තමයි අපි පසු අස්වැනු තාක්ෂණය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ පසු අස්වැනු තාක්ෂණය යොදා ගන්න එකේ වැදගත්කම මොකක්ද? පළවෙනිම එක තමයි අපිට පසු අස්වැනු තාක්ෂණය යොදාගත්තොත් අතිරික්තව අස්වැනු තියෙන අවස්ථාවලදී ඒවා ගබඩා කරලා තියාගෙන අවාරයේදී ප්‍රයෝජනය ගන්න යොදා ගන්න පුළුවන්.
ඒ හින්දා අර අස්වැන්න ආරක්ෂා කරලා තියාගෙන ඉන්න එක වැදගත් වෙනවා. ඊළඟට ගොඩක් වෙලාවට පසුවස්වන තාක්ෂණය වැදගත් වෙනවා වෙළඳ පොලේ මිල පාලනය කරන්න. ඒ කියන්නේ අස්වැන්න අඩුවෙන් නම් වෙළඳ පොලට ලැබෙන්නේ ඉල්ලුම වැඩි හින්දා ඒවායේ මිල වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා අර ඒකාකාරී වෙළඳ පොල සැපයුමක් කිරීම සඳහා පසුවස්වන්න ආරක්ෂා කරගන්න එක වැදගත් වෙනවා. ඊළඟට මේ පසුවස්වන තාක්ෂණය යොදාගෙන අපිට නරක් වන සුළු භෝග යම්කිසි කාලයක් තබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අස්වනු විවිධාංගීකරණය කරන්න පුළුවන් මේ පසුවස්වන තාක්ෂණය යටතේ. ලංකාව තුළ විතරක් නෙමෙයි දුර බැහැර විදේශ රටවල් වලට පවා අපිට අස්වනු ප්‍රවාහනය කරන්න පුළුවන් සුදුසු ලෙස සකසලා ගත්තොත්. ඊළඟ කන්නේ සඳහා අවශ්‍ය වන බීජ ඒවා ලබා ගැනීමට මේ පසුවස්වන තාක්ෂණය වැදගත් වෙනවා. ඊළඟට අස්වැන්නේ ගුණාත්මක භාවය ආරක්ෂා කරගන්න ප්‍රධානම දේ. ඊට පස්සේ අස්වැනු හානිය නාස්තිය අවම කරගන්නත් අපිට මෙන්න මේ පසුවස්වන තාක්ෂණය යොදා ගන්න එක වැදගත් වෙනවා. ඊළඟට අපි දැන් කතා කරන්නේ මෙන්න මේ අස්වැනු හානිය අවම කරගන්න පුළුවන් ක්‍රම මොනවද කියලා. ශ්‍රී ලංකාව ගත්තොත් ලංකාවේ වගා බිම් වලින් ලැබෙන අස්වැන්නේ 40%ක් 50%ක්ම වගේ හානිවන්නේ මෙන්න මේ අස්වැනු කළමනාකරණය කරන්නේ නැති හින්දා. මේක MCQ ප්‍රශ්නයක්, ඉරිගහන්න එන ප්‍රශ්නයක්. ඒ කියන්නේ පසුවස්වනු හානිය ලංකාවේ කොච්චරද කියලා 140ක් 50ක් අතර ප්‍රමාණය තමයි දැන් වෙනකොට පවතින්නේ. බෝගස්වැන්න අපතේ යාම සඳහා පෙරහා පසුවස්වනු හානි බලපානවා. ඒ කියන්නේ අර අස්වැන්න නෙලා ගන්න කලින් භෝගය අවස්ථාවේ සහ අස්වැන්න නෙලාගත්තට පස්සේ කියන අවස්ථා දෙකේම සිද්ධ වෙන දේවල් බලපානවා. භෝගය භූමියේ සිටුවීමේ සිට පාරිභෝගිකයා ප්‍රයෝජනයට ගන්නා තෙක් උපක්‍රම භාවිතා කර අස්වනු හානිය අපිට අවම කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි මුලින්ම බලන්නේ පෙර අස්වනු හානිය අවම කරගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අර භූමියේ තියෙන කාලේ. හරිද? එතකොට භෝගය ශේෂ්ත්‍රයේ සංස්ථාපනය කළ අවස්ථාවේ ඉඳලා ඒ අස්වැන්න නෙලන අවස්ථාව තුරු භෝගයට බලපාන සාධක අනිසි බලපෑම නිසා අස්වැන්නට සිද්ධ වෙන හානිය තමයි අපි පෙර අස්වනු හානිය කියන කොටසට යොදන්නේ. භෝගයක උපරිම අස්වැන්නක් ලබා ගන්න නම් ගුණාත්මකතාවයෙන් යුතු අස්වැන්නක් ලබා ගන්න නම් මෙන්න මේ පෙර අස්වනු හානිය අවම කරගන්න එක වැදගත් වෙනවා. ඒකෙදී අපිට භෝග වගා කරනකොට ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය භාවිතා කරන එක වැදගත් වෙනවා. ඒ කියන්නේ බීජ නම් එමන් නැත්නම් අතු කැබලි දඬු කැබලි මොනවා හරි අපි භාවිතා කරන රෝපණ ද්‍රව්‍ය ගුණාත්මක දෙයක් වෙන එක වැදගත් වෙනවා. ඊළඟට නිර්දේශිත ප්‍රදේශ ඒ කලාපවල වගා කරන එක වැදගත් වෙනවා. ඒ කියන්නේ එක එක ප්‍රදේශවලට සුදුසු භෝග වර්ග තියෙනවානේ. අන්න ඒවා වගා කරන එක වැදගත් වෙනවා. ඒ වගේම වගාවන් සඳහා භූමියේ පවතින යෝග්‍ය බව. ඒ කියන්නේ ඒ භූමිය, ඒ පස කොච්චරක් යෝග්‍යද කියන එක වැදගත් වෙනවා. දැන් ස්ට්‍රෝබෙරි වගේ දෙයක් අපි ගිහින්ලා මේ යාපනයේ වගේ පැත්තක වගා කරගත්ත කියලා අපිට ඒකෙන් අර අස්වැන්න හානි වෙන එක වළක්ව ගන්න එක කරන්න බෑ. මොකද ඒක ගැළපෙන්නේ නැහැනේ. අන්න ඒ වගේ වගාවට සුදුසු භූමියක් තෝරගන්න ඕනි. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට ආලෝකය සෙවණ පාලනය කරන්න ඕනි. ඊළඟට වසුන් යෙදීම, නියම තත්ත්වවලදී ජලය සම්පාදනය කරන එක, ඒ වගේ දේවල් කරන්න ඕනි. ඊළඟට පලිබෝධ පාලනය කරන්න ඕනි. ඊළඟට ජලය ඉවත්තන ක්‍රම, එහෙම නැත්නම් ජල වහන පද්ධති සැලසුම් කරන්න ඕනි. අපි නිසියාකාරව ක්‍රමානුකූලව පොහොර යොදන්න ඕනි. ඊළඟට පළතුරු තුනී කළා නියමිතව තියන්න ඕනි පළ. ඊළඟට નિયમિત පරතරයට භෝග සිටවන්න ඕනේ. උචිත අවස්ථාවලදී කප්පාදු කරන්න ඕනේ. ඒ වගේ භෝග සනීප ආරක්ෂාව මේ වගේ දේවල් අපිට පෙර අස්වනු සාධක විදිහට කතා කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ අපේ වැදගත්ම කොටස පසුවස්වනු හානිය අපි අවම කරගන්නේ කොහොමද කියලා. පළවෙනි එකම විදිහට අපිට කියනවා අස්වනු නෙලන අවස්ථාවේදී ඒ භෝගයේ සඳහා දිනයේ සුදුසු අවස්ථාවේ නෙලා ගැනීම. ඒ කියන්නේ දවසේ උදේ දවල් හවස මෙන්න මේ කාලවලින් ඒ කියන්නේ එක එක භෝග වර්ගය ගත්තට පස්සේ ඒ භෝගය සඳහා සුදුසු අවස්ථාවක් තියෙනවා දවසේ. අන්නේ අවස්ථාවේදී තමයි අපි භෝගය අස්වැන්න නෙලා ගන්න ඕනේ. ඒ කියන්නේ එළවලු ගත්තොත් ඒ එළවලු වලින් පින්න ඉවත් වුණාට පස්සේ, ඒ කියන්නේ උදේ වරුවෙන් පස්සේ උදේට පිනිගතිය තියෙනවානේ. ඒ වගේ කොළ වර්ග ගත්තොත් ඒවා උදේ කාලේ. ඊළඟට නිවැරදි පරිණතයේදී පළ නෙලා ගන්න ඕනේ. අපි ඒ කියන්නේ බණ්ඩක්කනම් ලපටි අවස්ථාවේදී ලූණු නම් අර වායව කොටස් ටික වියලුණාට පස්සේ ඊළඟට කෙසෙල් ගත්තොත් ඒකේ කෙසෙල් ගෙඩිවල ධාරය
සිඳිලා ගිය අවස්ථාවේ අන්නේ අවස්ථාවලදී වගේ ඊළඟට අපි නෙලද්දී උචිත උපකරණ භාවිතා කරන්න ඕනේ. ගොඩක් වෙලාවට අපිට පළතුරු නෙලනයක් භාවිතා කරන්න පුළුවන්. අර රිඩක් වගේ එකක් ගිස්සට රෙද්දකින් අපිට මේ නෙලණය හදා ගන්න පුළුවන්. ඒ වගේ නෙලණයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වගේම තමයි දවසේ කාලගුණික තත්ත්වය අනුව අස්වැන්න නෙලීම එක වෙනස් වෙනවා. ඒ කියන්නේ අධික වැස්සක් තියෙනකොට ඊළඟට හිරු රශ්මිය ගොඩාක් සැර වෙලාවට ඒ වගේ වෙලාවට අපි භෝගවල අස්වැන්න නෙලන්නේ නැහැ. ඊළඟට අපි කතා කරන්නේ පසු අස්වැන්නු හානිය අවම කරගන්නේ කොහොමද කියලා පිරිසිදු කරද්දී. පිරිසිදු කිරීමේදී එතකොට අපිට පුළුවන් මැරුණු කොටස් ඒ කියන්නේ අපේ අස්වැන්නේ තියෙන මැරුණු කොටස් කුණු වෙච්ච කොටස් ටික ඉවත් කරන්න පුළුවන්. රෝග හා පලිබෝධ හානි වෙච්ච කොටස් තියෙනවා නම් ඒවා ඉවත් කරන්න පුළුවන්. ඊළඟට අපිට පළතුරුව එළවලුව පිරිසිදු ජලයෙන් හොදලා ගන්න පුළුවන්. ඒක එතකොට ජලය කිව්වට පස්සේ බෙනෝමිල් තනුක ද්‍රාවණයෙන් හේදීමෙන් අපිට පුළුවන් දිලීර ආසාදන වළක ගන්නත්. ඒ වගේම අඹ ගස් ලැබූ ඒවා සිසිල් ජලයෙන් හොදලා කිරිවත් කරගන්න පුළුවන්. ඊළඟට අස්වැනු ඇසිරීමේදී අපි කොහොමද කරන්නේ? අපි අස්වැන්න සුදුසු ආකාරයකට වර්ග කරගන්න ඕනි. ඒ කියන්නේ ඉදුණු, නොඉදුණු, ඊළඟට හානි වෙච්ච, නොවිච්ච, ඊළඟට විශාලත්වය අනුව අන්න එහෙම අපි මුලින්ම අස්වැනු අසුර ගන්න ඕනි, වෙන් කර ගන්න ඕනි, වර්ග කර ගන්න ඕනි. ඒ වගේම තමයි අපි අසුරද්දී ඒ ඇසුරුම අස්වැන්නේ ස්වභාවයට ගැලපෙන්න ඕනි. ඇසුරුම් කරන ප්‍රමාණය උස අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ ලොකු උසකට අසුර ගන්න හොඳ නැහැ. ඒ වගේම තමයි එක ඇසුරුමකට එක් අස්වැනු වර්ගයක් පමණයි අපි තබන්නේ. ඒ කියන්නේ වර්ග කිහිපයක් එක ඇසුරුමක අසුර ගන්න නැහැ. ඊළඟට අස්වැනු ගබඩා කිරීමේදී ගත්තොත් අස්වැන්නේ අවශ්‍යතාවය අනුව අපිට පරිසර තත්ත්ව පාලනය කරන්න වෙනවා. ඒ කියන්නේ එළවලු පළතුරු නම් ඒ සඳහා ඒ උෂ්ණත්වවලදී ඊළඟට ගබඩා කරන්න අපිට වේදිකා ඒ කියන්නේ අර අපිට ලෑලි වලින් වගේ වේදිකා ගහන්න වෙනවා. ඊට පස්සේ ඔයාලා දැකලා තියෙන ඔය එළවලු කඩවල වල එහෙම එළවලු අසුරලා තියෙන ඔය ලෑලි පෙට්ටි වල වගේ අන්න ඒවා. ඊළඟට අට්ටි ගැසීමෙන් අපිට මේ වාත සංසරණයට ඉඩ සලස්වන්න පුළුවන්. ඊළඟට ගබඩාවේ පලිබෝධ පාලනය කරන්න අපිට දෙහි කොළ ටිකක්, නික කොළ ටිකක් එල්ලලා තියන්න පුළුවන්. ඔන්න ඔව තමයි ගබඩා කරද්දී අපිට කරන්න පුළුවන් දේවල්. ඊළඟට අපි බලමු ප්‍රවාහනයේදී මොනවද කරන්න පුළුවන් කියලා. අපි ප්‍රවාහනය සඳහා සුදුසු වාහන පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි අස්වැන්න පෙට්ටිවල ඇහිරුවට පස්සේ පෙට්ටි එක මත එක තියලා ගොඩාක් එක උසට පෙළ ගස්සන්න හොඳ නැහැ. බාහිර කාලගුණික තත්ත්ව වලින් ආරක්ෂා වෙන පරිදි සැලසුම් කරන්න ඕනේ. ඒ කියන්නේ ලොරියක ගෙනියනවා නම් ලොරියේ පිටිපස්සට යම්කිසි ආවරණයක් අපි යොදා ගන්න ඕනේ. අවුවෙන්, සුළඟෙන්, ඒ වගේම වැස්සෙන් ආරක්ෂා කරගන්න. ඊළඟට පැටවීම, බෑම මේ වගේ දේවල් අර කියන්නේ හදිස්සියේ ඉක්මනින් කරන දේවල් නෙමෙයි. ඒවා සුමටව අර හිමින් කරන්න ඕනේ. ඒ වගේම තමයි සේවකයන් ප්‍රවාහනය කරද්දී අස්වැන්න මත ඉඳ ගන්න දෙන්න හොඳ නැහැ. විදේශ සඳහා ප්‍රවාහනය කරනකොට අනිවාර්යයෙන්ම ශීත පහසුකම් යොදා ගන්න එක අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට අපි බලමු අස්වැන්න සකසද්දී මොන වගේ කරුණුද අපි සලකා බලන්න ඕනි කියලා. අස්වැන්න සකසද්දී අපි අස්වැන්න වේලනවා කියලා කියන්නකෝ. එතකොට වේලෙද්දී මේ වේලද්දී වරින් වර පෙරළමින් 14% දක්වා තෙතමන ප්‍රතිශතය අඩු කරගන්න වෙනවා අපිට. ඒ කියන්නේ ඒක මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ අස්වැන්න සකසද්දී තෙතමනය අවම කරන ප්‍රමාණය කොච්චරද කියන එක 14% දක්වා තෙතමනය අඩු කරගන්න ඕනි. වී කොටනකොට රබර් හල එකක් තමයි භාවිතා කරන්නේ. වී කොටනකොට රබර් වලින් හදපු හල එකක් භාවිතා කරන්නේ. ඊළඟට වී තම්බනවා වගේ දේවල් අපිට කරන්න පුළුවන්. ඒවා පරිරක්ෂණය සඳහා ඒව කරන්න පුළුවන්. කල් තියාගන්න. ඊළඟට විවිධ අස්වැන්න සඳහා සුදුසු පරිරක්ෂණ ක්‍රම භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ පරිරක්ෂණ කියලා කියන්නේ අපි ආහාර කල් තියා ගන්න කරන ක්‍රම, පරිරක්ෂණ ක්‍රම විවිධ අස්වැන්න සඳහා විවිධ දේවල් භාවිතා කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ අස්වැන්න අලෙවියේදී කොහොමද හානිය වළක්වා ගන්න කියලා. අපි අලෙවි කරද්දී කඩවල් වල ඍජුවම සූර්යාලෝකයෙන් සහ වර්ෂාවෙන් හානියක් වෙන විදිහට අපි අසුරලා තියන්න හොඳ නැහැ. ඒවයින් ආරක්ෂා වෙන විදිහට තමයි තියන්න ඕනේ. ඒ වගේම තමයි අස්වැන්නෙන් අස්වැන්න වෙන වෙනම තමයි අසුරන්න ඕනේ. අපි ඔක්කොම එළවලු වර්ග, පළතුරු වර්ග එකට එක ගොඩේ අහුරලා තියන්නේ නැහැ. හොඳ වාතාශ්‍රයක් වාතයේ සුසංහනය වෙන විදිහට තමයි අපි අසුරවන්න ඕනේ. ඒ වගේම තමයි අලෙවි කරන කොටත් හොඳ ගබඩා පහසුකම් තියෙන්න ඕනේ. අර එළවලු පළතුරු මේවා තැලෙන්නේ පොඩි වෙන්නේ නැතුව
ඒ විදිහට අර සුදුසු තත්ත්වයට යටතේ අපිට ගබඩා කරලා තියාගන්න වෙනවා. ඔයාලා දැකලා ඇති ඔය කෝප් සිටි වල ෆුඩ් සිටි එහෙම එළවලු ෆ්‍රිජ් වගේ ඒවායේ හොඳ පරිස්සමට අසුරලා තියෙනවා. අන්න ඒ වගේ ඒක එතකොට සීත තත්ත්වයට තේන ඒවා හොඳයි. අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඊළඟට භාවිතයේදී අපිට මොකද කරන්න පුළුවන්? පවුලේ අවශ්‍යතාවය සඳහා සුදුසු ප්‍රමාණය විතරක් අපිට මිලදී ගන්න පුළුවන්. එතකොට අර වැඩිපුර ප්‍රමාණය අහක යන එක වළකිනවනේ ඒ වගේ. ඊළඟට අපි ගෙන යනකොට ගබඩා කරද්දී ඒවට ආරක්ෂාව ලබා දෙන්න පුළුවන්. ඊළඟට අවශ්‍ය ප්‍රමාණය පමණක් භාවිතා කිරීමත් වැදගත් වෙනවා. එතකොට අපේ පාඩම පසුවස්වන තාක්ෂණය කියන පාඩම මෙන්න මෙතනින් ඉවර වෙනවා. එතකොට දැන් අපි මේ කතා කරපු අවසාන කොටස ඒ කියන්නේ පසුවස්වන හානිය අවම කර ගැනීම සඳහා මොනවද කරන්න පුළුවන් කියන එක මේ පාඩමෙන් එන්න පුළුවන් රචන හොඳ ලොකු රචනා ප්‍රශ්නයක්. එතකොට ඒව හොඳට බලා ගන්න. මේ පාඩමෙන් එන්න පුළුවන් ප්‍රශ්න ගොඩක් තියෙනවා. පාඩම හොඳට බලා ගන්න. වීඩියෝ එක කතාවක් දෙවතාවක් කිව්වම ඔයාලට හැමදේම හොඳට මතක හිටියි. Thank you.